हालेलुया हालेलुया මහෝත්තම වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මාද දවසේ නැවතත් Voice of Heaven YouTube channel ඔස්සේ අන්තර්ජාලය මගින් ඔබගේ නිවසට පැමිණෙනවා නව මැවිල්ලේ යථාර්ථයන් සමග. ඉතින් අපි අද දවසේ අපි කරන්ට යන පාඩමට ඇතුළත් වෙන්න යනවා. මම විශ්වාස කරනවා ඔබ ඒ සඳහා සූදානමින් සිටින බව. අපි ආඥා කර ආරම්භ කරමු. හලෙලූයා. හෝ ප්‍රශංසා වේවා රබිකන කුතල රිබිකන කල්ලකතන ශිකර බම්ත්‍රණ කුතල රිබිකල්ලරණ කුතල රිබිකම්ත්‍රණ කල්ලකතන රබිකන කුතල රිබිකම්ත්‍රණ කල්ලකතන ශිකර බර කුතල රිබිකනක. පියාණනි ඔබ වහන්සේට ස්තුතියි මේ අනර්ග දවස මේ වෙලාව නිසා. අද දවසේ නැවතත් ඔබගේ දරුවන් සමග ඔබගේ වචනය බෙදා ගන්නට මම මෙසේ සූදානම්ව සිටිනවා. ශුද්ධාත්මයාණනි ඔබ ශුද්ධ ලියවිල්ල එකම කර්තෘ එකම ගුරුවරයාණන් ඔබ වහන්සේ දේව ආනුභාවය කරන කොටගෙන මේ වචනේ ලියවන්ට සැලැස්සුවා. පියාණනි ඔබ දැන් ඔබගේ මනුෂ්‍යයාට මඟ පෙන්වමින් ඔබ වහන්සේට අවශ්‍ය දේ ඔබේ දරුවන්ට එළිදරව් කරන්ට ඔබ බලා සිටින දේ ඔවුන්ගේ ජීවිතවලට ප්‍රකාශ කරන සේක්වා. මේ වචනය සරු බිමක වැටුණු බීජයක් මෙන් ඔවුන්ගේ ජීවිත තුළ පලදරන්ට සලස්වන සේක්වා. මේ වචනය ඔවුන්ට මෙන්ම ඔවුන් කරන කොටගෙන තම බොහෝ අයට ආශිර්වාදයක් වීමට සැලැස්ව මැනව. පියාණනි ඔබ වහන්සේ සැලසුම් කළ තලයන් වෙතට ඔවුන්ගේ ජීවිත එසෙව්ව මැනව. මේ වචනය මග අසල වැටුණු බීජයක් බවට කිසිවෙකුගේ ජීවිතේ පත්වෙන්ට යන්නේ නෑ. යක්ෂයාට මෙය ඩැහැගන්ට බෑ. මම ඔවුන්ගේ අවබෝධයට කතා කරනවා. මුළුමනින්ම ස්වාමින් වහන්සේගේ වචනය කෙරෙහි විවෘතව පවතින පිණිස. පියාණනි දැන් සෑම දෙම ඔබ වහන්සේට යටත් කරමින් අපි බාර වෙනවා. ඔබ අපිට මඟ පෙන්වමින් අපිට උගන්වන නිසා ස්තුතියි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හලෙලූයා. ඉතින් අපි කතා කරමින් සිටින්නේ නව මැවිල්ලේ යථාර්ථයන් නැමැති මේ ප්‍රධාන මාතෘකාවේ පළවෙනි අනුමාතෘකාව තුලයි. ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුද? මේ පාඩමේ හතරවෙනි පාඩමටයි අද දවසේ අපි ඇතුල් වෙන්න යන්නේ. තවත් ආකාරයකින් කියනවා නම් නව උපාදනය තුල සිදුවුනේ කුමක්ද කියන මාතෘකාවේ දෙවනි අනුමාතෘකාවටයි අද දවසේ අපි මේ ඇතුල්ව තිබෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මෙතෙක් මම කතා කළ එම මාතෘකාවන් ඔබ හොඳින් අවබෝධ කරගෙන මේ පාඩමත් එක්ක ගමන් කරනවා කියලා. මම අද දවසෙත් ඔබට මතක් කරනවා. අපි දෙවියන් වහන්සේගේ වචනය ඉගෙන ගන්නේ දැනුම සඳහා නෙමේ. අපිට දැනුම ලැබෙනවා. දැනුම අවශ්‍යයි. නමුත් අපි දේව වචනය ලබන්නේ ජීවත් වෙන්නට. ඔබේ මනස විවෘත කරලා ආත්මය විවෘත කරලා මේ වචනය ලබා ගන්න. මේ සැබවින්ම ඔබට ආශිර්වාදයක් වර්ධනයක් ගෙනෙනවා. යේසුස් වහන්සේගේ උස මහතට ගොඩ නැගෙන්නට. අපි ගිය සතිය බැලුවා නව උපාදනය ලැබූ ඔබ දැන් අලුත් ජීවියෙක් බව. අද දවසේ අපි බලන්ට යනවා නව උපාදනය වූ ඔබ තුල දෙවියන් වහන්සේගේ ස්වභාවය හා ජීවනය ඇති බව. මේක තාමත්ම වටිනා විශිෂ්ට මාතෘකාවක්.
මේ පාඩම මම ඉගෙන ගද්දී මන් නොදැන සිටපු බොහෝ දේවල් අලුතින් මම ලැබුවා. මන් දන්නවා ඔබටත් එවැනි අලුත් දේවල් මේ පාඩම තුලින් ලබන්න තිබෙනවා. එනිසා හොඳ අවධානයෙන් ඔබ මේ පාඩමට යොමු වෙන්න. අපි බැලුවොත් උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 25 වෙනි පදයේ දක්වා. දැන් මේ පද මම කියවන්න යන්නේ නැහැ. මේ බයිබල් පදවල මෙන්න මේ වාක්‍ය ඛණ්ඩය ඒ වර්ග ලෙස කියන මේ වාක්‍ය ඛණ්ඩය 10 වතාවක් සඳහන්ව තිබෙනවා. ඒ වර්ග ලෙස කියන මේ වාක්‍ය ඛණ්ඩය. කුමක්ද මේන් අදහස් කරන්නේ? දෙවියන් වහන්සේ තමන් මැව් සියල්ල කෙරෙහි විශේෂයෙන් මේ පොළොව මත පොළොව තුල සහ මුහුද තුල උන්වහන්සේ මැව් සියල්ල කෙරෙහි උන්වහන්සේ පනවන ලද නියමය තමයි මේ වාක්‍ය ඛණ්ඩයෙන් සඳහන්ව තිබෙන්නේ. මේ නිසා මැවිල්ලේ සිදුවන වැදගත්ම දේ තමයි ඒ වර්ගය ඒ වර්ගයට උපත දෙනවා. ඒ වගේම තමයි ඒ වර්ගය වෙනත් වර්ගයකට උපත දෙන්නේ නැහැ. උපත දෙන්න බෑ. දැන් මම ඔබට උදාහරණයක් ඇටියට කතා කළොත් බල්ලෙක් උපත දෙන්නේ බල්ලන්ට. රාජාලියෙක් උපත දෙන්නේ රාජාලින්ට. මුහුදේ ඉන්න තල්මසෙක් උපත දෙන්නේ තල්මසෙකුට. අපි අඹ ගහක් ගත්තොත් අඹ ගහ උපත දෙන්නේ අඹවලට. ඒ වගේම තමයි මිනිසා උපත දෙන්නේ මිනිසුන්ට. ඒ වර්ග ලෙස කියලා කියද්දී ඒ වර්ගයට පුළුවන් තමන්ගේ වර්ගයට උපත දෙන්න විතරයි. මේ නිසා සිංහෙකුට බෑ කවදාවත් නරියෙකුට එහෙම නැත්නම් වලහෙකුට උපත දෙන්න. පරවියෙකුට බෑ කවදාවත් කපුටෙකුට එහෙම නැත්නම් වවුලෙකුට උපත දෙන්න. පොල් ගහට බෑ කවදාවත් කොස් නැත්නම් දෙල් වලට උපත දෙන්න. ඒ වගේම තමයි මිනිසාට බෑ කවදාවත් තිරිසනෙකුට උපත දෙන්න. ඔබ දන්නවද මේක මැවිල්ල මත දෙවියන් වහන්සේ තබපු නියමයක්. ලෝකයේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා මුළු ලෝකය පවතින තුරු මේක මැවිල්ල මත වෙනස් නොවේ ක්‍රියාත්මක වන දෙවියන් වහන්සේගේ නියමයක්. එසේ වෙන්නේ එම මූල ධාතුව නැත්නම් එම බීජය නැත්නම් එම ඥානය එකට පුළුවන් එම වර්ගයට උපත දෙන්න විතරයි. මුළු මැවිල්ල වචනයෙන් නිර්මාණය කළ දෙවියන් වහන්සේ ඒ වචනය තුලින්ම මේ පැවැත්ම නියම කරලා තිබෙනවා. මට හොඳින් සවන් දෙන්න. දැන් දෙවියන් වහන්සේ මැව් මුළු මැවිල්ල කෙරෙහි දෙවියන් වහන්සේගේ නියමය එම නැත්නම් එම යථාර්ථය එසේනම් නව උපාදනය කරන කොටගෙන නව මැවිල්ලක් වූ ඔබට දෙවියන් වහන්සේගේ ස්වභාවය තිබෙනවා. හලෙලූයා. උන්වහන්සේගේ මුළු මැවිල්ල ඒ නියමයේ මත එලෙස ක්‍රියාත්මකව පවතිනවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහ ගැනීමෙන් නව උපාදනය ලද ඔබ තුල දෙවියන් වහන්සේගේ ස්වභාවය තිබෙනවා. දැන් මම මේ ඔබට ඔප්පු කරන්නට යනවා. අපි බලන්ට යනවා බයිබල් පද කීපයක්. අපි පළමුව බලමු සුදු යහන්තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ සහ 13 වෙනි පදය. බලන්න මෙහි කියන දේ. නමුත් යම් පමණ දෙනෙක්
උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදාහ ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක. එතන කියන යම් පමණ දෙනෙක් උන්වහන්සේව අදාහ ගන්නවද? උන්වහන්සේව පිළිගන්නවද? මේ කතා කරන්නේ සුදෝ පවුල්තුමා පසුව ශුද්ධාත්ම වහන්සේ කරුණ කොටගෙන රෝම 10 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදේ කතා කරපු කතාවමයි. එතන පෙන්වන්නේ නව උත්පාදනය ගැන. ඒක මුලින්ම කතා කළේ යේසුස් වහන්සේ. ඒ වන විට මං ගිය සතියේත් ඔබට කිව්වා උන්වහන්සේ මරණයට පත්ව නැගිට නොසිටිය නිසා ඊට වඩා දෙයක් උන්වහන්සේ මෙහි කතා කළේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ කිව්වා ශුද්ධාත්ම වහන්සේ බොහෝ දේ නුඹලාට එළිදරව් කරන්නට යනවා කියලා. මේක වඩා එළිදරව් කළා පවුල්තුමාට. ඉතින් මෙතන කියන්නේ යම් කෙනෙක් යේසුස් වහන්සේව අදහගෙන පිළිගෙන නව උත්පාදනයට පැමිණියද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න බලය ලැබුණා. තව විදියකින් කියනවා නම් ඔවුන් දැන් දෙවියන් වහන්සේගේ දරුවෙක්. මෙතන දරුවන් කියන වචනයට තියෙන ග්‍රීක වචනය ටෙක්නොන්. ටෙක්නියොන් කියලා ශබ්ද වෙනවා. ටෙක්නොන් කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවන්, උන්වහන්සේ උපත දුන් දරුවන් කියන එක. 13 වෙනි පදේ කියනවා ඔහු ලේන්වත් මාංශේ කැමැත්තෙන්වත් මිනිසයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. ලය මාංශේ කැමැත්ත මනුෂ්‍ය කැමැත්ත එකඟ වෙන්නේ ශාරීරික උප්පත්තියක් සඳහා දරුවෙක් උපත ලබන්නේ විදිහට. නමුත් මෙතන කියනවා යේසුස් වහන්සේ පිළිගැනීමෙන් අදාහ ගැනීමෙන් මිනිසෙක් ලබන උපත එහෙම සිදුවන දෙයක් නෙවෙයි. ඔහු උපත ලබන්නේ දෙවියන් වහන්සේගෙන්ම. ඒකයි 13 වෙනි පදයේ අවසානයේට කියන්නේ දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. හලෙලූයා. ඔබ ලැබූ නව උත්පාදනය තුල ඔබ දෙවියන් වහන්සේගෙන් උපන් කෙනෙක්. තව පදයකට බෝගෙනියනවා. පළවෙනි පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදය. මක්නිසාද නුබලා කුණුවෙන්නා වූ බීජවලින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන වූ පවතිනා වූ වචනය කර්ණ කොටගෙන කුණු නොවෙන්නා වූ බීජවලින් නැවත උත්පාදනය කරනු ලැබුවහුය. බලන්න හොඳට මේ බයිබල් පදයේ දෙස. එතන කියනවා නුඹලා කුණු වෙන්නා වූ බීජවලින් නොව. නැවත මේ කතා කරන්නේ දරු උපතකට දෙමව්පියන්ගේ අඹුසැමි ජීවිතය තුලදී එකතු වන ඩිම්බ සහ ශුක්‍රාණු ගැන. ඒවා කුණු වෙනවා. ඒවට අවශ්‍ය තියෙන්නේ පැය ගාණක්. මෙතන කියනවා නුඹලා කුණු වෙන එම බීජෙන් නෙවෙයි. මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේගේ. එතන පවතින කියන පරිවර්තනය ඉච්චර හොඳ නෑ. එතනට එන්න ඕනේ සදා කාලික සදාතනික කියන අදහස. එහෙම කියවුවොත් දෙවියන් වහන්සේගේ සදා කාලික ජීවමාන සදා කාලික වචනය කර්ණ කොටගෙන නැවත උත්පාදනය කරනු ලැබුවහුය. ඔබ දන්නවා යේසුස් වහන්සේට උපත දුන්නෙත් එම වචනයමයි. වචනය සහ ශුද්ධාත්මයන්න් වහන්සේගේ සංකලනයේ ප්‍රතිඵලයක් යේසුස් වහන්සේ මෙලව මාංශවත් වීම. එතකොට වචනයත් ආත්මයත් තමයි උන්වහන්සේගේ උපතට හේතු වුණේ. ඒක තමයි උන්වහන්සේගේ බීජය. අපි දන්නවා යොහන් 3 වෙනි පරිච්ඡේදයේ නව උත්පාදනය ගැන කතා කරද්දී එතනත් කියන්නේ වතුරෙන්ද ආත්මෙන්ද, ඒ කියන්නේ වචනෙන්ද ආත්මෙන්ද උපත ලබන්න ඕනේ. එතකොට එම බීජය ගැනම තමයි එතන කතා කරන්නේ. දැන් මෙතන දෙනන්සේගේ වචනේ නැමැති එම බීජය ගැනයි මෙතනත් කියන්නේ. ඉතින් ඔබ ලැබපු නව උත්පාදනය ඇවිත්
දෙවියන් වහන්සේගේ බීජයෙන් ලද උප්පත්තියක්. ඒක තවත් ආකාරයකට කියනවා නම් උන්වහන්සේගේ සුක්‍රාණුවෙන්. එම කිව්වහම ටිකක් ඒක ලබා ගන්න අමාරුයි. ඒක මේ පොළවේ පුරුෂයෙක් ස්ත්‍රියක්ගේ දරු උපතකදී එකතු වන බීජයකට දී තිබෙන නමක් නිසා. නමුත් මෙහි යථාර්ථය එකයි. අපි නව උපාදනය ලබන්නේ දෙවියන් වහන්සේගේ බීජයෙන්. මම තවත් පදයකට ඔබ ගෙන යන්නම්. දෙවනි පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. ඒ කරුණ කොටගෙන උන්වහන්සේ තමන් අනර්ග වූ ඊතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. එසේ කලේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දූෂ්‍යකමින් නුබලා ගැලවී ඒ පොරොන්දු කරුණ කොටගෙන දේව ස්වභාවයට පංගුකාරයන් වන පිණිසය. මෙතන කියන්නේ අපිට දිව්‍යමය ස්වභාවය ඇති බවයි. ඔබ නව උපාදනය ලැබුවා කියන ඔබට දිව්‍යමය ස්වභාවය තිබෙනවා. හේතුව ඔබ දෙවියන් වහන්සේගේ බීජයෙන් උපත ලැබපු නිසා. යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයත් මම කැමතියි ඔබත් එක්ක කියවන්න. අප උන්වහන්සේගේ මැවිලිවල නාඹුල් ඵල විශේෂයක් වන පිණිස තමන්ගේම කැමැත්ත ලෙස සත්‍යතාවේ වචනයෙන් අප ඉපද වූසේක. සත්‍යතාවේ වචනය තමයි දෙවියන් වහන්සේගේ බීජය. ඒ වචනයෙන් අපිට උපත දුන්නා. ඔබ දැන් මේ අවබෝධයෙන් ඔබ බයිබලයේ කියවන විට මෙනෙහි කරන විට ඔබට තවත් බයිබල් පද ලැබෙනවා මේකට එකතු කරගන්න. නමුත් මේ බයිබල් පද 4 වෙත ඔබගේ අවධානය යොමු කළොත් මෙහි ඉතාමත්ම පැහැදිලිව පෙන්නනවා. නව උපාදනයේ කරුණ කොටගෙන නව මැවිල්ලක් බවට පත්වන මනුෂ්‍යයා දෙවියන් වහන්සේගෙන් උපත ලබන කෙනෙක්. දෙවියන් වහන්සේගේ බීජයෙන් පැවැත්මට එන කෙනෙක්. ඔබ පසුගිය පාඩම හොඳින් ලබා ගත්තා නම් මම මේ කියන කතාව ඔබට තේරෙනවා. ඉතින් දෙවියන් වහන්සේගේ මුළු මැවිල්ල කෙරෙහි උන්වහන්සේ තබපු නියමය ලෙස ඒ වර්ගයට උපත දුන්නා කියන්නේ නව උපාදනයේ කරුණ කොටගෙන නව මැවිල්ලක් බවට පත්තුණු ඔබමා දෙවියන් වහන්සේගේ ස්වභාවය ඇතුව උපත ලබලා තිබෙනවා. ඒ කියන්නේ අපිට දෙවියන් වහන්සේගේම ස්වභාවය තිබෙනවා. දැන් මෙහෙම දෙයක් මම ඔබට තවත් කියන්නම්. පියෙකුගේ සහ මවකගේ වර්ණ දේහ ලක්ෂණ සමසමව එකතු වීමෙන් ස්වභාවිකව දරුවෙක් පිළිසිඳගෙන උපත ලබනවා. හරි? එලෙසම යන් 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය වචනේ ආත්මයන්න් වහන්සේගෙත් නැත්නම් වාක්‍යයන්න්ගේ සහ ආත්මයන්න් වහන්සේගේ සංකලනෙන් මෙලව උපත ලබන දේව දරුවා තමයි නව මැවිල්ල කියන්නේ. ඉතින් දෙමව්පියන්ගේ ඥාන ඒ වර්ණ දෙහි ලක්ෂණ ඔබට මනුෂ්‍ය උප්පත්තියක් මේ ලෝකෙට ගෙනාවා වගේම වචනේත් ආත්මේත් සංකලනේ ප්‍රතිඵලයක් ලෙස නව උපාදනය ලැබපු ඔබ තුලට දෙවියන් වහන්සේගේ ස්වභාවය ගෙන ආවා. දෙවියන් වහන්සේගේ සම්පූර්ණ ස්වභාවය නව උපාදනය වූ ඔබ තුල තිබෙනවා. මේ මම නෙමෙයි කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ සුද්ධාත්මයන් වහන්සේ අන්තර්ගත කර තිබෙන සත්‍යතාවයයි මම ඔබට කියන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ බීජයෙන් ඉපදුනා කියන්නේ ඒ ස්වභාවය දැන් ඔබ තුල තිබෙනවා. හලෙලූයා. ඒක වචනෙන් විස්තර කරන්නට බැරි
එවැනි සත්‍යතාවයක්. එක දැන් නව උපාදනය වූ ඔබ තුළ යථාර්ථයක් වෙලා තිබෙනවා. අපි ඒ දේව ස්වභාවයට පංගුකාරය වූවන්. ඒ අනුග්‍රහය ලැබූ අය. මේ ගැන සතුටු වෙන්න. සන්තෝෂ වෙන්න. දෙවියන් වහන්සේට නිරතුරුව ස්තුති දෙන්න ප්‍රකාශ කරමින් ඔබ වහන්සේගේ ස්වභාවය මා තුළ තිබෙනවා කියලා. අපි ජීවිතේ ලැබපු හැම දෙයක්ම පැවැත්මට ගෙනෙන්නේ සිතින් හදවතින් විශ්වාස කරලා මුකෙන් කතා කිරීමෙන්. ඉතින් ඔබ මේ යථාර්ථයන් හදවතින්ම විශ්වාස කරලා ඒ ස්වභාවයන් ගැන නිරතුරුව කතා කරමින් ඔබ කවුද යන වග ඒ අනන්‍යතාවය ඔබේ මනසට ඒත්තු ගන්වන විට ඔබේ මනසට මේ යථාර්ථයන් අවබෝධ කරන විට ඔබට දෙවියන් වහන්සේ වගේම යේසුස් වහන්සේ මේ පොළොවේ ජීවත් වුණා වගේම ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් ලැබී තිබෙනවා. ඔබ ඒ ආකාරයට ජීවත් වෙන්න යනවා. ඒ දෙවියන් වහන්සේගේ ස්වභාවය අද ඔබ තුල තිබෙන නිසා. හලෙලූයා. ඉතින් නව මැවිල්ලට දෙවියන් වහන්සේගේ ජීවනය තිබෙනවා. උන්වහන්සේගේ ස්වභාවය කියන්නේ උන්වහන්සේගේ ජීවනයමයි. නමුත් මම තවත් බයිබල් පද තුලින් මේ කාරණේ ඔබට ඔප්පු කරන්නට යනවා. දෙවියන් වහන්සේගේ ජීවනයේට ග්‍රීක භාෂාවෙන් කියන්නේ සෝයේ. සෝයේ කියන විට එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේම ජීවනය. තවත් ආකාරයකට පැහැදිලි කරනවා නම් දිව්‍යමය ස්වභාවයේ සාරය එහෙම නැත්නම් චරිතය. දිව්‍යමය ස්වභාවයේ සාරය එහෙම නැත්නම් චරිතය සෝයේ කියන විට එයින් අර්ථ දක්වනවා. ඉතින් දෙවියන් වහන්සේව සිටින ස්වභාවය මෙම ජීවනයයි. හලෙලූයා. ඔබ නව උපාදනය ලැබූ කල ඔබ නව මැවිල්ලක් බවට පත් වුණේ මෙම ජීවනය කරන කොටගෙනයි. දෙවියන් වහන්සේව සිටින ඒ ජීවනය උන්වහන්සේ ඔබට සහ මට දුන්නා නව උපාදනය කරන කොටගෙන. අපි බලමු සුදෝ යොහන් 10 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය. යේසුස් වහන්සේ මේ ලෝකයට ආපු ප්‍රධාන අරමුණ ගැන මෙතන විග්‍රහ කරනවා. උන්වහන්සේ මේ ලෝකයට ආපු අරමුණ තුල වෙච්ච දේවල් ගොඩාක් අපිට පෙන්වන්න පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් උන්වහන්සේ මේ ලෝකයට ආවේ මෙන්න මේ දේ සම්පූර්ණ කරන්න. මොකක්ද කියන්නේ? සොරා එන්නේ සොරකම් කරන්නටත් මරන්නටත් විනාශ කරන්නටත් පමණක්ය. මට අවශ්‍ය මෙන්න මේ කොටසයි. ඉහත යක්ෂයා ගැන කතා කළා. ඊළඟට කියනවා යේසුස් වහන්සේ ආවේයි. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධික ලෙස ලැබෙන පිණිසත්ය. හලෙලූයා. යේසුස් වහන්සේ කියනවා මම ආවේ ජීවනය දෙන්න. මෙතන අධික ලෙස කියන පරිවර්තනය නිවැරදි නෑ. මම පෙරත් ඔබට කිව්වා අධික කියද්දි තියෙන දෙයකට වැඩි කරන්න ආවා කියන අදහස තියෙනවා. මනුෂ්‍යයාට පොඩ්ඩක්වත් තිබුණේ නෑ. ඔහු 100%ක්ම ආත්මිකව මලා. ආත්මික මරණය කියන්නේ ජීවනය විසන්ධි වීම. දෙවියන් වහන්සේ සමග තිබිච්ච සම්බන්ධතාවය නැතිවීම. ඒක උනේ ජීවනය නැතිවීමෙන්. යේසුස් වහන්සේ ආවේ ඒ ජීවනය දෙන්න. උන්වහන්සේ ආපු වැඩය සම්පූර්ණ කරලා ගියා. අපි බලනවා ඒ පොතේම 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීයක ජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදාහගන්න සෑම දෙනම
විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ තමන්ගේ ස්වකීය ඒක ජාතක පුත්‍රයා වූ යේසුස් වහන්සේව දුන්නා. ඒ ඇයි? කිසිවෙක් විනාශ නොවෙන පිණිස. හැම මනුෂ්‍යෙක්ම සදාකාල ජීවනය ලබන පිණිස. කුමක් දේ සඳහා කරන්නට ඕනේ? උන්වහන්සේව අදහා ගැනීමයි. උන්වහන්සේව අදහා ගන්නවා කියන්නේ නව උත්පාදනය ලබන එක. මේ කාරණා මම නව උත්පාදනය කියන පාඩමෙත් ඔබට ගොඩක් පැහැදිලි කළා. ඔබ නව උත්පාදනය ලැබූ කෙනෙක් කියන්නේ යේසුස් වහන්සේ අදහාගත්තු කෙනෙක්. ඒ කියන්නේ ඔබ සදාකාල ජීවනය ලබපු කෙනෙක්. මතක තියාගන්න. ඔබ විනාශ වෙන්නේ නැහැ. මෙතන කතා කරන විනාශය සදාකාලික නිරය. ඔබට ඒක අයිති නෑ දැන්. ඔබ එතනින් නිදහස්ව තිබෙනවා මේ ජීවනය ලැබුවෙක් ලෙස. කැමති යොහන්තුමාම ලියන ලද පළවෙනි යවුම් පත්‍රයට ඔබ ගෙනියන්නට. 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට 13 වෙනි පදයේ දක්වා. පළවෙනි යොහන් 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට 13 වෙනි පදයේ දක්වා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා කෙරෙහි අදහන්නාට තමා තුලේම සාක්ෂිය ඇත්තේය. දෙවියන් වහන්සේව නොහදන්නා දෙවියන් වහන්සේ තමන් පුත්‍රයාණන් ගැන දී තිබෙන සාක්ෂිය කෙරෙහි විශ්වාස නොකළ නිසා උන්වහන්සේව බොරුකාරයෙක් කළේය. 11 වෙනි පදයේ. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. ඒ ජීවනයේද තමන් පුත්‍රයා තුල තිබේ. පුත්‍රයන්න් වහන්සේ ඇත්තාට ඒ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තාට ඒ ජීවනය නැත. දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න්ගේ නාමය කෙරේ අදහන්නා වූ නුඹලාට මේ දේ මා ලියා එව්වේ නුඹලාට සදාකාල ජීවනය ඇති බව නුඹලා දැනගන්නා පිණිසය. හලෙලූයා. මොකද්ද 10 වෙනි පදේ කියන්නේ? යේසුස් වහන්සේ අදහාගත් අයට යොහන්තුමා කියනවා තමා තුලම සාක්ෂියක් තිබෙනවා. 11 වෙනි පදේ කියනවා ඒ සාක්ෂිය නම් කුමක්ද? සදාකාල ජීවනය දෙවියන් වහන්සේ අපට දුන් බවය. මේක සාක්ෂියක්. ඔබ සාක්ෂිකරුවෙක්. ඔබට මේ සාක්ෂිය තිබෙනවා. ඔබ මෙතෙක් නොදැන සිටියානම් ඔබ අද දවසේ ඒක දැනගන්නවා. ඔබට තියෙන සාක්ෂිය ඔබේ සදාකාල ජීවනය ලබලා තියෙනවා. උන්වහන්සේක තැබුවේ තමන්ගේ පුත්‍රයාණන් තුල. 12 වෙනි පදේ කියන පුත්‍රයාණන් ඇත්තාට ඒ ජීවනය ඇත. කොහොමද කෙනෙකුට පුත්‍රයා අයිති වෙන්නේ? උන්වහන්සේව අදහා ගැනීමෙන්. උන්වහන්සේ තමන්ගේ ස්වාමින් වහන්සේ ලෙස පිළිගෙන ප්‍රකාශ කිරීමෙන්. පියව් දෙවියන් වහන්සේ උන්වහන්සේව මලුන්ගෙන් උත්ථාන කළ බව අදහා ගැනීම සහ ප්‍රකාශ කිරීම තුළින්. ඒ තුළින් පුත්‍රයාව අයිති වෙනවා කෙනෙකුට. ඒ අයිතියේ ප්‍රතිඵලය තමයි නව උත්පාදනය. දැන් මෙතන කියන්නේ ඒ පුත්‍රයා ඇත්තාට මේ සදාකාල ජීවනය තිබෙනවා. ඔබ ඒක ලබපු කෙනෙක්. 13 වෙනි පදේ කියනවා. එතනත් කියන්නේම දෙමයි. ඒ පුත්‍රයන්න් අදාහගත් අයට ඒ සදාකාල ජීවනය තිබෙනවා. ජීවනය දෙන්න යනවා කියලා නෙමෙයි මෙතන කියන්නේ. ජීවනය දීලා තිබෙනවා. ඒක අතීත කාලීන ප්‍රකාශනයක්. කවදාද ලැබුවේ? ඔබ දෙවියන් වහන්සේගේ ස්වභාවයට ඒ බීජයට උපත ලැබපු දවසේ. නව උත්පාදනය ලැබූ දවසේ. මම කැමති ඔබව තවත් ස්ථානයකට ගෙනියන්නට. යොහන් පොතේම සුදු යොහන් 15 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදය.
මම සැබෑ වූ මිදිවැලය මාගේ පියාණන් වහන්සේ ගොවියාය. දෙවනි පදය. මා තුළෙහි තිබී පල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරන සේක. පලදරන සියලු අතු වඩා පලදරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරන සේක. හලෙලූයා. යස් වහන්සේ කියනවා මිදිවැල මම නුබලා අතු. දැන් මෙසේ කියන විට මිදිවැල තුල දුවන සාරය තමයි අතුවලටත් එන්නේ. මිදිවැල තුල එක සාරයකුත් අතුවල තවත් සාරයකුත් තිබෙන්න බෑ. දෙනස්සගේ මුළු මැවිල්ල ඒ වර්ගයට උපත දෙන්නේ ඒ ගහට අයිති සාරය නිසා. ඒ ජීවනය නිසා. හැම සත්වයකුටම ජීවනයක් තිබෙනවා. හැම සාකයකටම ජීවනයක් තිබෙනවා. හැම මනුෂ්‍යයකුටම ජීවනයක් තිබෙනවා. නව උත්පාදනය වූ ඒ මනුෂ්‍ය ආත්මයට ජීවනයක් තිබෙනවා. මිදිවැල මමයි නුබලා අතු කියද්දී ඒකෙන් උන්වහන්සේ හඟවන්නේ උන්වහන්සේ තුල තිබෙන ඒ සාරයම ඒ ජීවනයම අපි තුලත් තිබෙන බවයි. හලෙලූයා. ඔබ මේ සදාකාල ජීවනය ලැබුවා වූ කෙනෙක්. ලබන්ට යන කෙනෙක් නෙමේ. ලැබූ කෙනෙක්. සදාකාල ජීවනය කියන්නේ පොරොන්දුවක් නෙමේ. මතක තියාගන්න. ගොඩක් කිතුණුවෝ මමත් හිටියා මේ පසුබිමේ යම් කාල පරිච්ඡේදයක්. ඒක දැක්කේ පොරොන්දුවක් ලෙස. ඒක තවත් නව උත්පාදනය වූ ඔබට පොරොන්දුවක් නෙමේ. අපි ලබපු දෙයක්, අපි ඉදිරියේ යථාර්ථයක් වූ දෙයක්. සදාකාල ජීවනය කියන්නේ මරණයෙන් පසු ලබන දෙයකුත් නෙවේ. සදාකාල ජීවනය කියන්නේ ස්වර්ගයක් නෙවේ. අපි සාමාන්‍ය මළගේක දකින බැනස් වල දකින්නේ සදාකාල ජීවනයට ඇතුල් වූ මොක්ෂුවත් පත් කරගත් විවිධ අපි ආමන්ත්‍රණය කිරීම දකිනෝ. ගොඩක් මිනිසුන්ගේ විශ්වාසයක් තියෙනවා සදාකාල ජීවනය කියන්නේ ස්වර්ගය, මරණයෙන් එහා තිබෙන ඒ සදාතන ජීවනය කියලා. සදාකාල ජීවනය කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවය. ස්වර්ගය නෙවේ. ඒ ස්වභාවය මේ ජීවිතයේදී ලබාගත් අය තමයි දෙවියන් වහන්සේ සමග සදාකාලිකව ජීවත් වෙන්න යන්නේ. හලෙලූයා. එනිසා එවැනි ඒවා වැරදි අවබෝධ නෙවේ. ඒවා පහත් මට්ටමක අවබෝධයක්. ඒ තැන්වලින් ඔබ නැගිටින්න. ඔබ දැනටමත් සදාකාල ජීවනය ලබා තිබෙනවා. ඔබ දැනටම ස්වර්ගයේ අයිතිය ඔබ සතු කරගෙන ඉවරයි. ඔබ මේ පොළොවේ ශරීරයක් තුල තවම ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ ඔබව එවපු වැඩය සම්පූර්ණ කරන්න. ඔබ ශරීරයක් තුල ජීවත් වුවත් ඔබ සදාකාලික ජීවියෙක්. දෙවියන් වහන්සේගේ ස්වභාවය ලැබපු. ඒකයි මීට පෙර පාඩමේදී මම ඔබට කිව්වේ ඔබ තවත් මිනිසෙක් නෙවෙයි කියලා. මම ඒක ඔබට කතා කළා බයිබල් පදවලින්. එහෙම කියන්ට හේතුව මේ ස්වභාවය ඔබ අත්පත් කරගෙන ඉවරයි. හලෙලූයා. ඉතින් අපි දකින උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදේ එතන කියනවා දෙවියන් වහන්සේගේ සමානත්වය ස්වරූපයේ ලෙස මිනිස්යාව සෑදුවා කියලා. දෙවියන් වහන්සේගේ සමානත්වයේ ස්වරූපය කියද්දී එන හේබ්‍රෙව් වචන තමයි සෙලෙන් දෙමුත්. මම ඊට පෙර ඔබට කිව්වා. සෙලෙන් දෙමුත් කියන වචන වලට එන අදහස තමයි දෙවියන් වහන්සේ වගේ පෙනෙන්න සහ උන්වහන්සේ වගේ වැඩ කරන්න. දෙවියන් වහන්සේ වගේ පෙනෙන්න උන්වහන්සේ වගේ වැඩ කරන්න. දෙවියන් වහන්සේ වගේ පෙනෙන්නත් උන්වහන්සේ වැඩ කළා වගේ වැඩ කරන්නටත්
අපිව නිර්මාණය කළා. කොහොමද ඒක වෙන්නේ? මේ ජීවනය නිසා. මේ ජීවනය නිසායි මේක අපේ ජීවිතයට යථාර්ථයක් වෙන්නේ. ඔබ මේ ජීවනය ලැබූ කෙනෙක් කියන්නේ ඔබට පුළුවන් මේ පොළවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිටියා වගේම ජීවත් වෙන්නට. යේසුස් වහන්සේගේ ජීවිතය ගැන අපි මොහොතක් මෙනෙහි කළොත් උන්වහන්සේ කවදාවත් රෝගී වුණේ නැහැ. එම වාර්තාවක් බයිබලයේ කොහෙවත් නැහැ. උන්වහන්සේ කවදාවත් දුගීව සිටියේ නැහැ. උන්වහන්සේට ගෝලයෝ 12 දෙනෙක් හිටියා. අපි දන්න ආකාරයට පේදුරු විතරයි ඒ වෙද්දි විවාහකයෙකුට හිටියේ. හැබැයි අනිත් හැමෝම යම්කිසි රැකියාවන් වල නියතව සිටියා. ඔවුන්ට දෙමව්පියෝ සහෝදරයෝ පවුලක් හිටියා. ඔවුන්ව තමයි තමන්ගේ ගෝලත්වයට කැඳව ගත්තේ. බයිබලයේ කොහෙවත් නැහැ පේදුරුගේ බහර්යාව හෝ අනිත් ගෝලයින්ගේ දෙමව්පියෝ හෝ ඇවිත් යේසුස් වහන්සේට දෝෂාරෝපණය කරනවා. අපිව බලාගත්තු මේ අය දැන් ඔබ වහන්සේ පස්සේ යනවා අපේ පවුල්වල අගහිඟකම් තියෙනවා කියලා මෙහෙම කියපු එක අවස්ථාවක්වත් අපි බයිබලයේ කොහෙවත් දකින්නේ නැහැ. යේසුස් වහන්සේ ඔවුන් විතරක් නෙමේ පවුල් පවා බලාගත්තා. හාලෙලූයා. උන්වහන්සේ ඇඳපු ඇඳුම ඔබ දන්නවද? උන්වහන්සේව ශාපලද්දෙක් ලෙසයි ඇන ගැහුවේ. හැබැයි උන්වහන්සේ ඇඳපු ඇඳුම ඉරන් නැතුව අයිති කරගන්න දාදු දැම්මා. රෝම හමුදාවේ සොල්දාදුවෝ. එවකට ලෝකයේ පාලනය කළ රජය. රෝම හමුදාවේ සොල්දාදුවෙක් කියන්නේ හොඳ ස්ථානයක් තැනක් හොඳ වැටුපක් තිබුණු අය. හේතුවේ ඇඳුම එක නූලකින් වියපු සාමාන්‍ය මිනිස්සෙකුට අඳින්න බැරි රජ කෙනෙක් අඳින ඇඳුමක්. ඒ වගේම උන්වහන්සේගේ භාණ්ඩාගාරයේ මුදල් තිබුණා. 5000කට පුරුෂයෝ පමණ කන්න දුන්නු අවස්ථාවේ ඔක්කොම 15000ක්වත් ඉන්නේ නැති. උන්වහන්සේ පළමුව ගෝලයන්ට තමයි කියන්නේ ඔවුන්ට කන්න දෙන්න. ඔවුන් කියන්නේ ස්වාමීනි අපිට සල්ලි කොහෙන්ද කියලා. සල්ලි තිබුණා. ඔවුන් කියන්නේ මෙච්චර සෙනගකට කෑම හොයන්නේ කොහෙන්ද? ඊට පස්සේ උන්වහන්සේ හාස්කම කළේ. සෙනෙවන්ත සහෝදරයා සහෝදරී උන්වහන්සේ දුගීව සිටියේ නැහැ. උන්වහන්සේ දුගී උනා කුරුසිය මත. හිඟකම, නිර්වස්ත්‍රකම, පිපාසය මේ හැමදේම උන්වහන්සේ පිටට ආවා. විවස්ථාවේ ශාපයට යටත් වීමෙන්. ඒ වගේම උන්වහන්සේගේ ජීවිතේ කවදාවත්ම අසාර්ථකුනේ නැහැ. උන්වහන්සේ අනාරක්ෂිතව හිටියේ නැහැ. උන්වහන්සේ තත්වයන් සහ වාතාවරණයන්ගෙන් පාලනය වුණේ නැහැ. උන්වහන්සේ රජෙක් වගේ හිටියා, රජෙක් වගේ ක්‍රියා කළා, රජෙක් වගේ කතා කළා. ඒ ඇයි? තමන් තුල වූ මේ ජීවනය නිසා. හලෙලූයා. සෙනෙවන්තය ඔබටත් එම ජීවනයම ලැබී තිබෙනවා. ඒක ඔබ තුල තිබෙනවා. ඔබේ ආත්මය ජීවනයෙන් පිරලා තිබෙනවා. ඔබේ ආත්මය නැත්නම් සැබෑ වූ ඔබ ජීවත් වන මේ ශරීරයත් රෝමාට වෙනි පරිච්ඡේද 11 වෙනි පදයේ කියනවා. අපි කියවමු මේ පදය. ඒක ඉතාමත්ම වටිනවා. තවද යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිට්ටෙව් තැනන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ නුබලා තුල වාසය කරන සේක් නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මලවුන්ගෙන් නැගිට්ටෙව් තැනන් වහන්සේ නුබලා තුලේ වසන තමන්ගේ ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන නුබලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරන සේක. ඔබට තවත් මරණීය ශරීරයක් නැහැ. හේතුව ජීවනයටපත් ආත්මයක් තමයි මේ ශරීරය තුල වාසය කරන්නේ. ඔබේ ශරීරයත් ඒ මරණීය තලයට තවත් අයිති නැහැ. ඒ මරණීය තලයෙන් ආත්මික මරණයෙන් ඔබේ ආත්මය නිදහස් වූ ලෙසම ඔබේ ශරීරයත් සම්පූර්ණ මේ තලයෙන් නිදහස්ව තිබෙනවා.
හලෙලූයා. ඒ කියන්නේ යේසුස් වහන්සේ ගත කළ මේ පොළොව තුල ගත කළ එම ජීවිතයම ගත කරන්න පුළුවන්කම ඔබ මා ලබා තිබෙනවා. හලෙලූයා. මොන වටිනාකමක්ද? කුමක්ද මේ සඳහා අවශ්‍ය? දෙවියන් වහන්සේගේ ස්වභාවය මේ ජීවනය පිළිබඳ මෙම එළිදරව්වයි. මේ අවබෝධයයි අවශ්‍ය. ඒ කියන්නේ විශිෂ්ටත්වයේ ජයග්‍රහණේ සඵලත්වයේ සහ ආශිර්වාදයේ සුපිරි ජීවිතයක් ලැබපු කෙනෙක් ඔබ මම කියන්නේ. ඒ ජීවනයේ නිසා දෙවියන් වහන්සේ දුන් හැම පොරොන්දුවක්ම තවත් ඔබට මට පොරොන්දුවක් නෙමේ. ඒවා ඔබ මා ඉදිරියේ යථාර්ථයක්. හලෙලූයා. පළවෙනි යොහන් 4 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ බැලුවොත් පළවෙනි යොහන් 4:17 මොකක්ද කියන්නේ? ඒ කියනවා අප තුල ප්‍රේමය සම්පූර්ණව තිබීම නම් ඒ තැනන් වහන්සේ සිටින ආකාරයටම අපිත් මේ ලෝකෙහි සිටින බැවින් විනිශ්චය දවස ගැන නිසකකම ඇතුව සිටීමයි. ඒ තැනන් වහන්සේ සිටින ආකාරයටම අපිත් මේ ලෝකෙ සිටිනවා. මෙතන කියන්නේ අපිත් මේ ලෝකේ සිටින්ට යනවා කියලා. මෙතන කියන්නේ අපිත් උන්වහන්සේ සිටින ආකාරයට. උන්වහන්සේ දැන් සිටින්නේ කොහොමද? එදා සිටපු ආකාරයට නෙමෙයි. දැන් සිටින ආකාරයට. අපිත් මේ ලෝකේ සිටිනවා. හලෙලූයා. යේසුස් වහන්සේ තමයි පියව් දෙවියන් වහන්සේගේ ස්වකීය එක ජාතක පුත්‍රයා. උන්වහන්සේව දීලා උන්වහන්සේ පුත්‍රයන් සපයා ගත්තා. හලෙලූයා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරී, යේසුස් වහන්සේ යම්සේද පියව් දෙවියන් වහන්සේට ඔබ මාත් එසේමයි. පියව් දෙවියන් වහන්සේගෙන් ඇහුවොත් ස්වාමිනී ඔබට මාව කොච්චර වටිනවද කියලා. උන්වහන්සේ නිසකවම කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තරම්ම ඔබව මට වටිනවා කියලා. හේතුව ඇයි? යේසුස් වහන්සේගේ ජීවිතයේ වටිනාකම තමයි මිල කළේ ඔබේ මගේ නව උත්පාදනය උදෙසා. යේසුස් වහන්සේට උපත දුන් බීජයම දෙවියන් වහන්සේ පාවිච්චි කළා ඔබේ මගේ උපත වෙනුවෙන්. උන්වහන්සේට තියෙන උරුමයට ඔබ මාව සමරුමක්කාරයෙක් කළා. උන්වහන්සේ සතුව තිබුණු ආධිපත්‍යයම ශුද්ධාත්මයන් වහන්සේට අපිට දීමෙන් උන්වහන්සේ අපිට ඒ ආධිපත්‍යයම දීලා තියෙනවා. අද යේසුස් වහන්සේ සිටින පියාණන් වහන්සේගේ දකුණු පස උන්වහන්සේත් එක්ක අපිව හිඳවා තිබෙනවා. උන්වහන්සේ මේ පොළොවේ ජීවත් වුණු පරමාර්ථය සමගි කිරීම උදෙසා ඒ සමගි කිරීමේ සේවයත් වචනයත් අපිට පවරලා ඒ පරමාර්ථය උදෙසාම ජීවත් වෙන්න අවස්ථාව අපිට දීලා තියෙනවා. බලන්ට මොන තරම් අනර්ගද අලංකාරද වචනෙන් දෙවියන් වහන්සේට ස්තුති කරන්නට බැරි තරම් කෙතරම් අනුග්‍රහයක්ද ඔබ මා ලබා තිබෙන්නේ. මේ හැමදේම සිදු වුණේ අපි මෙම ජීවනයට උපත ලැබපු නිසා. අපි ඒ ජීවනය දරාගෙන යන්නෙක්. ඒ ජීවනය කර්ණ කොටගෙන ජීවත් වන කෙනෙක්. තවත් ලේවල ජීවනයෙන් නෙමෙයි අපි ජීවත් වෙන්නේ. එක ශරීරයට අවශ්‍යයි. යේසුස් වහන්සේ අදහගන්න තුරුම අපි ජීවත් වුණේ ඒ ලේවල ග්‍රීක භාෂාවෙන් සුකේ කියන ජීවනයේ කර්ණ කොටගෙන. ආත්මය මැරිලා ආත්මීය ජීවනයක් නැහැ. දැන් ආත්මේ උපත ලබලා දෙවියන් වහන්සේගේ ජීවනයේට දැන් මම ජීවත් වෙන්නේ ඒ ජීවනයෙන්. හලෙලූයා. මේ ලිදරව්වයි ඔබට ඕනේ. ඔබ දන්නවද ශුද්ධ යොහන් තුමා මේ ලිදරව්ව හොඳටම ලබපු මිනිස්සෙක්. ඔබ දන්නවද ඔහුව මරන්නට බැරි වුණා. යේසුස් වහන්සේගේ හැම ගෝලයෙක්වම මැරුවා.
ඒ කියන්නේ උන්ට මේ එළිදරව්ව නොතිබුණා කියන එක නෙමෙයි. ඔවුන් ඉඩ දුන්නා ඒකට. යහන්තුමා ඉඩ නුදුන්නා කියන එක නෙමෙයි මේ එළිදරව්වෙන් පූර්ණව සිටියා. ඔහුව කඩුවෙන් කැපුවා මරන්ට. ඔහුව කැපුණේ නෑ. ඉතිහාසයේ කියනවා ඒ කඩු කැඩුනා කියලා. ඊට පස්සේ තෙල් කටාරමකට දාලා ඔහුව අමුවේ ගින්දර දාලා පිච්චුවා. ඔබ දන්නවද කුමක් දුනේ කියලා ඉතිහාසයේ කියනවා. සියලු තෙල් හිඳිලා ගින්න නිමුණට පස්සේ ඔහු ඒ කටාරමින් එළියට ආවා කියලා. ඊට පස්සේ තමයි විසකූරු සර්පයන් සිටින කිසිම ගහක් නැති ගල් සහිත දූපතක් වූ පත්මොස් දිවයිනට ඔහුව දැම්මේ. ඒකට දාපු කිසි මිනිහෙක් කවදාවත් ජීවතුන් අතර ඉඳලා නැහැ. නැවත ඇවිල්ලා නැහැ. යහන්තුමා ඒ පත්මොස් දිවයිනේදී තමයි එළිදරව් පොත පිළිබඳ දර්ශනය ලැබුවේ. ඔහු එයිනුත් එළියට ආවා. ඔහුගේ අවසාන කාලය ගැන කතා කරනකොට ඔහු එපීසේ ජීවත් වුණා. එපීස සභාව භාරව සේවය කළා කියලා ඉතිහාසයේ කියනවා. ඔහුගේ මරණයක් ගැන සඳහනක් නැහැ. ඔහුට දිව්‍යමය යොහන් කියලා තමයි බයිබලයේ එළිදරව් පොතේ ආමන්ත්‍රණය කරන්නේ. එපමණට ජීවනය ගැන එළිදරව්වක් තිබුණු මිනිසෙක්. මම ඔබට මේ දේ කියන්නේ. මෙන්න මේ එළිදරව්වට අපි එන්ට අවශ්‍යයි. ලෙඩ නොවි, අසාර්ථක නොවි, පරාජිත නොවි, වාතාවරණයන් තත්වයන්ගෙන් හැල හැප්පෙන්නේ නැති යේසුස් වහන්සේ ජීවත් වූ ආකාර ජීවිතයක්ම රජෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් මේ ජීවනයේ නිසා අපි ලබා තිබෙනවා. හලෙලූයා. මේ එළිදරව්ව ලබන්න. ඔබ තුල ඒ ජීවනය තිබෙනවා. නව උත්පාදනය මේ ජීවනයට ඔබව ගෙනාවා. ඉතින් මම ඔබට සුබ පතනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. මේ එළිදරව්වෙන් වඩා වර්ධනය වේ. මේ ජීවිතේ රජකම් කරන මිනිසෙක් බවට පත් වෙන්නට. අපි යාඥා කරමින් මේ කාලය අවසන් කරමු. හලෙලූයා. රබිකන කුතල රිබිකන කලකතන ශිකර බම්ත්‍රණ කුතල රිබිකන රිබිකන කුතල රිබිකල්ලරණ කුතල රිබිකම්ත්‍රණ කලකතන ශිකර බර කුතල රිබිකන කුතල. පියාණනි ස්තුතියි ඔබගේ වචනය නිසා නව උත්පාදනය ලද අපි තුල ඔබගේ ස්වභාවය ඔබගේ ජීවනය පවතින බව අපි දනිමුව ස්වාමිනේ. අපි එය දනිමුව. අපි ඔබ වහන්සේට ගැන ස්තුති කරමුව. පියාණනි ඔබ වහන්සේ වගේ පෙනෙන්න, ඔබ වහන්සේ වගේ වැඩ කරන්නට යේසුස් වහන්සේට මේ පොළොවේ හැකි වූ ලෙසම ඒ අනුග්‍රහය ඔබ වහන්සේ අපට දී තිබෙනවා. ඒ ඔබගේ ජීවනය කරන කොටගෙන බව අපි දනිමුව දෙවි පියාණනි. ස්තුතියි අපි ඒ ජීවනයෙන් පිරී සිටිනවා. පියාණනි යේසුස් වහන්සේ ජීවත් වුණා වගේම අපි ජීවත් වෙනවා. හලෙලූයා. අන්ධකාරයේ කිසි නියමයකට බෑ අපි කරේ බල පවත්වන්නට. කිසි ආධිපත්‍යයකට බෑ අපිට ඉහළින් ක්‍රියාත්මක වෙන්න. මක් නිසාද අපි තුල ඔබගේ ජීවනය තිබෙනවා. පියාණනි ස්තුතියි. මේ ජීවනයේ කර්ණ කොටගෙන නිරෝගී, සාර්ථක, සඵලවත්, සුරක්ෂිත ජීවිතයක් ඔබ අපිට දී තිබෙනවා. පියාණනි ඒ සියලු මහිමය, ඒ ගෞරවය, ප්‍රශංසාව අපි ඔබ වහන්සේට ගෙන දෙනවා මේ සන්ධ්‍යාවේ. දෙවි පියාණනි ඔබට සියලු දේ ගැනම අපි ස්තුති කරනවා. ඔබගේ වචනේ මේ එළිදරව්ව වඩා ඔවුන්ව ඒ අවබෝධයට ගේන්න ඕනේ කියලා මම යාඥා කරනවා. මේ මොහොතේ මේ වචනේ ඇසුවාවුද පසුව ස්වාමිනී විටින් විට අසන්ට යන්නවුද හැම කෙනෙක් තුලම මේ වචනේ මේ එළිදරව්ව පැමිණේවා. මම උන්ට ආශිර්වාද කරනවා. ආශිර්වාද කරනවා. පියාණනි අන්තර්ජාලය තුලින් මේ පණිවිඩ ඔවුන් වෙතට ගෙනියන්නට අද මේ ස්ථානය මට සූදානම් කර දෙමින් මේ සියලු සේවය කරන ඒ සිළු ආත්මික පුත්‍රයින්ට මම ආශිර්වාද කරනවා පියාණනි. මුළු මහිමය ඔබටයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.
මම ඔබට සුබ පතනවා. ඔබ විශිෂ්ටයි, අනර්ගයි. ඒ දෙවියන් වහන්සේගේ ජීවනයෙන් ඔබ පිරී සිටින නිසා. God bless you.